අයිබෝවන් ඔයාලා සියලු දෙනාම ඉතා ආදරයෙන් පිළිගන්නවා අද සුදර්ශනී සොයින් ඇකඩමි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවා ලස්සන ගවුම් මෝස්තරයක්. ඉතින් මේක බොහෝ කාලයක් සිටම ජනප්‍රියව තියෙන ගවුම් මෝස්තරය තමයි අද මම ඔයාලට ගෙනාවේ. ඉතින් මේ ෆ්‍රොක් එක කරගන්නේදී ඔයාලට බොහෝ ගැටලු ඇති වෙනවා ඇති. ඉතින් මේ ගැටලු निराකරණය කරගනිමින් මෙන්න මේ රබර් රැප් ඩ්‍රෙස් එක කොහොමද නිවැරදිව කරගන්නේ කියලා තමයි අද ලෙසන් එක වෙන්නේ. ඉතින් මේ ලෙසන් එක තුළ මම ඔයාලට මේකේ ඇතිවන ගැටලු, එතකොට මේ රෆල් එකක් කොහොමද කරගන්නේ, ඒ සියලු කරුණු මේ බ්ලොග් එක අඳිද්දි මම ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඉතින් බලන්න මේ ඩ්‍රෙස් එකට මම දාලා තියෙන ස්ලීව් එක ඔයාලට පේනවා. මෙතනින් කුඩා රැලි ප්‍රමාණයක් දාලා ඒ වගේම ෆ්ලෙයාර්ඩ් එකක් මේ අතින් පහළ කොටසට දාලා තිනවා. ඉතින් මේ ෆ්‍රොක් එකට මේ ස්ලීව් එක බොහෝ ලස්සනට ගැලපිලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ අද උගන්වන මේ ලෙසන් එක තුළ විවිධාකාරයෙන් ඔයාලට මගේ මේ දැනුම වෙනස් කරමින් පවා ඔයාලට විවිධ මෝස්තර කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ලෙසන් එක ඔයාලට බොහෝ ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් සුපුරුදු පරිදි මම ස්කෙච් එකෙන් පෙන්නන්නම්. මෙන්න මේ මෙෂර්මන්ට්ස් ටික තමයි අපිට ගත යුතුව තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මෙතන රැප් ඩ්‍රෙස් එකක් විදිහට දෙපැත්ත ඕවර්ලැප් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. එතකොට මේකේ ස්ලීව් එක මේ ආකාරයට තියෙනවා. පහළ සාය කොටස රෆල් එකක් විදිහට තියෙනවා. පිටුපසත් මේකට සම්බන්ධ වෙලා තියෙන ආකාරය තමයි මම මේ ස්කෙච් එකෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි බලමු මෙන්න මේ ඩ්‍රෙස් එක නිවැරදිව බ්ලොක් එක ඇඳගන්නේ මේක නිවැරදිව රෙද්ද කපා ගන්නමින් මසා ගන්නේ කොහොමද කියලා අපි බලමු. පළමුව මෙන්න මේ රෆල් රැප් ඩ්‍රෙස් එක කරගන්න අපි ගවුම සඳහා මූලික පත්‍රම සාදාගත යුතු වෙනවා. එතකොට මම ඔයාලට අද බ්ලොක් එක හදලා තියෙනවා. බේසික් බ්ලොක් එක තමයි අපි මුලින්ම හදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම පෙර වීඩියෝස් කිහිපයකම ඔයාලට මේ බේසික් බ්ලොක් එක කරලා තියෙන නිසා මම ඔයාලට අද මේක කරන ආකාරය කියලා දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා අද සම්බන්ධ වුණ කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මගේ පෙර වීඩියෝස් වල ගවුම සඳහා මූලික පතරම කියන වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒක තුලින් ඔයාලට පුළුවන් මේ බ්ලොග් එක හදා ගන්න ආකාරය ඔයාලට ඉගෙන ගන්න. ඒ වගේම මම ඔයාලට තවත් පෙන්නන්නම් මෙන්න මේ වීඩියෝස් හරහාත් ඔයාලට මෙන්න මේ බේසික් බ්ලොග් එක හදා ගන්න ආකාරය මෙන්න මේ වීඩියෝස් ටික බැලුවහමත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මම අද ඔයාලට මෙන්න කෙලින්ම බේසික් බ්ලොක් එක මම ඇඳගෙන තියෙනවා. ඒ තුල පැටර්න් එක කරන්න තමයි පටන් ගන්නෙ. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මම පිටුපස පළුව හදාගෙන තියෙනවා. එතකොට ඩාට් එකක් සහිතව මෙතන තමයි මගේ වේස්ට් ලයින් එක තියෙන්නේ. එතකොට මෙතන තමයි මගේ වේස්ට් ලයින් එක තියෙන්නේ. ඒ වගේම හිප් ලයින් එක. ඊළඟට මේ ඩ්‍රෙස් එකේ hem line එක මෙතන තියෙනවා. එතකොට අපි මේකේ ගවුම උස අරගෙන තියෙනවා. අපේ ගවුම උස අරන් තියෙනවා 45ක් කියලා. එතකොට මේ සම්පූර්ණ උස මම 45කට අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේකේ මම මුලින්ම පිටුපස පළුවේ බ්ලොක් එක තමයි මේ හදාගෙන තියෙන්නේ. ඒකේ මම ගවුමේ මේ පැටර්න් එකට අනුව ඉන සහ මේ ඇඟ කොටස සහ සාය කොටස ඉනෙන් වෙන් කරගත යුතු වෙනවා. එතකොට මෙන්න මේ වේස්ට් ලයින් එකෙන් මම මෙන්න මේ බ්ලොක් එක කපලා වෙන් කර ගන්නවා. පිටුපස කොටසේ මෙන්න මේ අනවශ්‍ය කොටස් ටික අපි කපලා ඉවත් කරනවා. ඉතින් සාය කොටසත් කපලා වෙන් කර ගන්නවා. එතකොට මේ හදලා තියෙන්නේ අපේ ඉදිරිපස බ්ලොක් එක. එතකොට ඔයාලා දැන් ඉදිරිපස බ්ලොක් එක හදන ආකාරයත් දන්නවා. ඉතින් පෙර වීඩියෝස් බලන්න ඔයාලා අද සම්බන්ධ වුණා නම් ගවුම සඳහා මූලික පත්‍රම හදලා තියෙනවා. එතකොට ඒ අනුව මෙතන බස් ලයින් එක, වේස් ලයින් එක, හිප් ලයින් එක, ඒ වගේම ගවුමේ උස මම 45ක් විදිහට අරන් තිනවා. මම මෙතන hem ලයින් එක කියලා මාක් කරලා තියෙනවා. එතකොට මම මේකේ මගේ බේස් ලයින් එකේ කපලා මම වෙන් කර ගන්න අවශ්‍යයි.
එතකොට මම මේ ඉදිරිපස මගේ බ්ලොක් එකේ මේ ආකාරයට මම උඩ කොටස කපලා වෙන් කරගත්තා. මම මෙතන මගේ සෙන්ටර් ෆ්‍රන්ට් එකෙන් කොටස් දෙකක් කැපෙන ආකාරයට මම කොළය දෙකට නවලා තමයි මම මෙතනින් කොළය නවලා ඇඳගෙන තියෙන්නේ. එතකොට මම මෙන්න මේ ආකාරයට කාබන් කොළයක් මෙයා තියාගෙන මම මේ බ්ලොක් එක මේ ආකාරයට මේක මත තියාගෙන ඉදිරිපස බ්ලොක් එක මම අනෙක් කොටසට වදින විදිහට මම මේක මත ඇඳ ගන්නවා. මේ ආකාරයට මම ට්‍රේස් කරගෙන මේක මම දිගාරින් මේ පැත්තේ මම ට්‍රේස් කරගත්තු සලකුණු ඔක්කොම මේ පැත්තට ට්‍රේස් වෙලා තියෙනවා. මොකද මම මේක රැප් ට්‍රේස් එකක් කරන නිසා මට අනිවාර්යයෙන්ම ෆ්‍රන්ට් එකේ කොටස් දෙකම අවශ්‍ය වෙනවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට මම හොඳින් පේන විදිහට මේ පැත්තේ සලකුණු කරගත්තා. ඉදිරිපස දැන් සම්පූර්ණ කොටස මේ ආකාරයට තමයි අපේ බ්ලොක් එක වෙන්නේ. ඊළඟට මම මෙන්න මේ ස්කෙච් එකට අනුව උඩ කොටස රැප් කරන්න අවශ්‍ය වෙනවා. මේ වගේ ක්‍රොස් ඕවර් කරන්න එක මත එක මේ උඩ කොටස් දෙක එකට යන ආකාරයට. එතකොට අපි මේක කරගන්නේ එක කොටසකට විතරයි. එක කොටසකට කරගත්තාම අපිට එම කොටස අනෙක් පැත්ත හරවලා අනෙක් කොටස ගන්න පුළුවන්. මුලින්ම මම කරගන්නේ මෙන්න මේ ඉදිරිපස පළුවේ කර ගැඹුර ලකුණු කර ගන්නවා. මේක තමයි මගේ දැන් අපේ මූලික බ්ලොක් එක තුල බේසික් බ්ලොක් එක තුල හදාගත්තු කර. එතකොට බේසික් බ්ලොක් එක කියන්නේ මගේ බෙල්ලේ කෙළවරම තියෙන කර. එතකොට මට ඒක උඩ වැඩි මට අවශ්‍යයි කර පහත් කර ගන්න. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේක තමයි මම high point shoulder line එක කියලා ගන්නෙ. එතකොට මේ high point shoulder line එකේ ඉඳන් කර මම මනිනවා මෙන්න මේ ආකාරයට. කර ගැඹුර 8ක් විදිහට මම ගන්නවා. එතකොට මම මේ line එක මේ දිගටම තියෙන නිසා මට පුළුවන් මෙන්න මෙතන මැද තියලා කර ගැඹුර 8ක් කියලා ලකුණු කරගන්න. ඔය ආකාරයට කර ගැඹුර ලකුණු කරගෙන මම මෙතන shoulder එකේ අපේ මෙතන තියෙන්නේ මගේ කර අයිනෙම්ම යන බේසික් නෙක් ලයින් එක. එතකොට මම මේ බේසික් කරේ ඉඳන් යම්කිසි ප්‍රමාණයක් එහාට කපලා ඉවත් කරන්න අවශ්‍යයි. මොකද කර ගාවටම මේක තියෙන්නේ නැහැ. මොකද මේක ගොඩක් කර පළලට තමයි මේකේ අපේ ස්කෙච් එකේ පේන්නේ. එතකොට මම මෙතන කර ප්‍රමාණය අඟල් 2.5ක් මෙතනින් ලකුණු කරනවා. ඒ වගේම මෙතන අපේ සයිඩ් සීම් එකේ මම ඉහළට අඟලක් ලකුණු කරනවා. ඔයාලට කැමති නම් මෙතන කෙළවරටම ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේ හරියෙන් මේක ක්‍රොස් කරලා නතර කරගන්නත් පුළුවන්. මම මෙතනින් මෙතන ප්‍රමාණය අඟලක් ඉහළට මේ සයිඩ් සීම් එක මත තියෙන ආකාරයට තමයි මේක රැප් කරගන්නේ. එතකොට මම ඊළඟට මේකේ නෙක් එක ඇඳ ගන්නවා. මෙන්න මේ ආකාරයට ක්‍රොස් එක මගේ මේ 2.5ක් ලකුණු කරගත්ත තැන ඉඳලා අඟල් 8ක් සලකුණු කරගත්ත තැන හරහා මෙතන අඟලක් ඉහළට ලකුණු කරගත්ත තැන දක්වා මේ ආකාරයට මම කර ඇඳ ගන්නවා. මේ ආකාරයට කුඩා කඩිරි ඇඳ ගන්නවා. ඊට පස්සේ මගේ නෙක් ලයින් එක හරියට තියෙනවා නම් මම ඒක තනි ඉරක් බවට පත් කර ගන්නවා. මම ඔයාලට පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා කුඩා රූපයකින් මේක මම පැහැදිලි කරා. එතකොට මෙතන මගේ ඩාට්ස් දෙක මෙතන තමයි මම අඟල් 8ක් පහත් කරගත්ත තැන. මෙතනින් මම කර 2.5ක් කරලා මෙතනින් අඟල් ඉහළට ඔසවලා මේ ආකාරයට කර රේඛාව ඇඳ ගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මේ ස්කෙච් එක තුල මම සයිඩ් සීම් ඩාට් දෙක විතරයි මසාගෙන තියෙන්නේ. ඒ වගේම මේ වේස්ට් එකට එන ඩාට්ස් දෙක මහල නැහැ. එහෙනම් දැන් මම ඊළඟට මේ බ්ලොක් එක තුල සයිඩ් සීම් ඩාට් එක ඉදිරි කරගෙන මගේ වේස්ට් එකේ ඩාට් දෙක මම ඉවත් කරගත යුතුයි. එතකොට අපි බලමු මේක කොහොමද ඩාට්ස් ඉවත් කරන්නේ කියලා. මෙන්න මේ කරේ කොටස අපි මහද්දී හෝ අපිට යම්කිසි ප්‍රමාණයක් ඇදුනොත් කියලා ඒ ඇදෙන එක වැළැක්වීමට සහ මගේ කරට හොඳින් හේතු වෙලා තියෙන අවශ්‍ය නිසා මම මෙතන අඟලක පළල කුඩා ඩාට් එකක් ඇඳ ගන්නවා. බස් ලයින් එකේ ඉඳන් අඟලක් ඈත් කරලා මේ ආකාරයට මම ඩාට් එක අඳිනවා. මම පළමුවෙන්ම මෙන්න මේ කොටසේ වැඩි කොටස් ටික කපලා ඉවත් කර ගන්නවා. මම මුලින්ම මෙන්න මේ ඩාට් එක ඉවත් කරනවා. මේ ඩාට් එක ඉවත් කරද්දී මම මෙතන ඩාට් එක මේ ආකාරයට කපා ගන්නවා. මෙන්න මේ ආකාරයට බස් පොයින්ට් එක දක්වාම මම කපා ගන්නවා. කපලා මම මේ ඩාට් එක ෆෝල්ඩ් කර ගන්නවා.
දැන් ඔයාලට පේනවා මෙතන ඩාට් එකේ ප්‍රමාණය මම මෙතනට යවලා තියෙනවා. එතකොට මෙතන මේ ඩාට් එකේ ප්‍රමාණය සහ මෙතන ප්‍රමාණය සම්පූර්ණ ලොකු ඩාට් එකක් හැදිලා තියෙනවා. මේ ඩාට් එක මම අලව ගන්නවා. ඊළඟට මම මෙන්න මේ කොටස මගේ මෙන්න මේ පැත්තේ කොටස මම කපලා ඉවත් කර ගන්නවා. ඊළඟට මගේ මෙතන තියෙන වේස් ඩාට් එක ඉවත් කරගත යුතු වෙනවා. එතකොට මෙතන වේස් ඩාට් එක ඉවත් කරන්න මම මෙතන ඩාට් එක දිගේ බස් පොයින්ට් එක දක්වා කපාගෙන එනවා. එතකොට මම මේ පැත්තේ තියෙන ඉදිරිපස ඩාට් එකත් වේස්ට් එකට එන ඩාට් එක මම ඉවත් කර ගන්නවා. මෙන්න මේ ආකාරයට මම ඒක නවලා අලව ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ පැත්තේ මේ ඩාට් එකට අමතරව තවත් ඩාට් එක ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මම කිව්වා මෙතනටත් තවත් ඩාට් එකක් දෙනවා කියලා. එතකොට මම මෙතන ඩාට් එකේ ප්‍රමාණයත් මේ ආකාරයට අලව ගන්නවා. මේ ඩාට් එක දා ගැනීමෙන් අපේ මෙතන බස්ට් එකට හොඳ හැඩයක් එනවා. ඒ වගේම මේ මෙතන කොටස තුල ඇතිවන ලූස් එකත් මෙතන ඩාට් එක දමා ගැනීමෙන් අපට අඩු කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ ලොකු ඩාට් එකක් අපිට සයිඩ් සීම් එක තුල ඇවිල්ලා තියෙනවා. අපි දැන් මෙතන ඇතුළට කොලයක් තියලා මේ කොටස අලව ගන්නවා. ඔයාලට දැන් මේක මම අලව ගනිද්දී මෙන්න මේ ඩාට් එක මහද්දී මෙතන කොටස මෙතනට එනවා. මේ විදිහට එනකොට ඔයාලට පේනවා මේක හොඳින් අපේ බස්ට් එකට ගොටුවක් ආකාරයට ඉදිරියට මේක හැදිලා තියෙනවා. ඒ වගේම මෙතනත් අපේ හොඳින් පපුවට මේක සම්බන්ධ වෙලා තියෙනවා. අපි මෙන්න මේ ආකාරයට ඇතුලෙන් කොටසක් අලව ගන්නවා. එතකොට මේකේ මම හරි මැදින් රේඛාවක් ඇඳගත්තා මේ දෙපැත්ත දුරවල් දෙක සමාන වන විදිහට. එතකොට අපි මෙතන මේ ඩාට් එක ඇඳගනිද්දී අපි මේ කොටස් තුන මාක් එකක් දාගත යුතු වෙනවා. මෙන්න මේ ආකාරයට මම මෙතන ඩාට් එක බස් පොයින්ට් එක දක්වා කපලා මේ ආකාරයට මම ඩාට් එක අලව ගත්තා. එතකොට අපේ ඩාට් එක මැසූ පසු මම මේ සයිඩ් සීම් එක ස්ටෙප් කරගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න ඩාට් එක මැසූ පසු මේ ආකාරයට තමයි අපේ පොයින්ට්ස් දෙක තියෙන්නේ. එතකොට මගේ වේස්ට් එකට මේ කොටස් දෙක එක මත එක ඕවර්ලැප් වෙන විදිහට මේ ආකාරයට මම තියා ගන්නවා. තියලා අපේ වේස්ට් එක සාය කොටසට ඇටච් වෙනකොට අපේ මේ දෙක හොඳින් මේ ආකාරයට ඇඟ මත තියෙනවා. ඉතින් මේ කොටස තමයි මම ඔයාලට මෙන්න මේ ඉදිරිපස බ්ලොක් එක තුල හැදුවේ. ඒ නිසා මේක ඇත්තටම ඇඳහම ඇඟට හුඟක්ම ලස්සනයි. ඇඟට නීට් එකට හිටිනවා. ඒ නිසා මෙන්න මේ ඩාට්ස් මේ ආකාරයට හදාගෙන ඔයාලා මේ ඉදිරි කොටස මේ ආකාරයට හදාගන්න. ඉතින් මම හිතනවා ඔයාලට හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා. මේ ආකාරයට ඇද වෙලා වගේ තියෙන කොටස් අපි මහලා අවසන් වුණාට පස්සේ මේව නිවැරදිව කෙලින් වෙනවා. ඒ වගේ මේ එළියට වගේ තියෙන කොටස් අපි කුඩා ප්‍රමාණය මේ ආකාරයට කපලා ඉවත් කරගන්නවා. ඔයාලට පේනවා දැන් මෙතන මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. මේ වගේ කර්ව් ෂේප් එකට උඩ අතට මේක අපි මෙතන ඩාට් එක මහලා අවසන් වෙනකොට මේ කොටස කෙලින් වෙනවා. එතකොට ඒ වගේම මේ කොටසත් මේ පැත්තේ තියෙන ඩාට් එක නැහුවට පස්සේ මේ කොටසත් කෙලින් වෙලා එනවා. ඔයාලට පේනවා මෙන්න මේකේ හොඳින් කෙලින් මෙන්න මේ ෂේප් එක තියෙනවා. ඔයාලට කැමති නම් පුළුවන් මෙතනින් අඟල් කාලක් භාගයක වගේ ප්‍රමාණයක් කපලා මෙතන ඉන හරියට ෂේප් කරගන්න. අපි පිටුපස කොටසේ අඟල් 2මාරක් ඈඩ් කරලා කර ඇඳ ගන්නවා. මෙතනින් මම තවත් අඟල් භාගයක් පමණ පහත් කර ගන්නවා. ඒ අනුව අලුත් නෙක් ලයින් එක මම ඇඳ ගන්නවා. මේක මම කපලා ඉවත් කරනවා. මේ ඩාට් එක මම මසා ගන්නවා. එතකොට දැන් අපි ඉදිරිපස සහ පිටුපස උඩ කොටස් දෙක හදලා අවසන්. දැන් ඉදිරිපස අපි සාය කොටස ගමු. මම ඒක සෙන්ටර් ෆ්‍රන්ට් එකේ මේ ආකාරයට නවලා තමයි අද බ්ලොක් එක හදාගත්තේ. එතකොට මම මේක ට්‍රේස් කරගත්ත මේ ආකාරයට මම මෙන්න මේකේ දැන් අපි ස්කෙච් එකට අනුව මෙන්න මේ හැඩය ඇඳ ගන්න අවශ්‍යයි. වගේම මේ රෆල් කොටස කපලා අපි වෙන් කර ගන්නත් අවශ්‍යයි.
ඩාට් අතර පරතරය 7මාර 2ට බෙදුවම 3යි 4න් 3ක් කියලා ඇවිල්ලා තිනවා. මම මේක සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳලා මෙන්න මේ පැත්තට සහ සෙන්ටර් ෆ්‍රන්ට් එකේ ඉඳන් අපි මේ කොටසට ලකුණු කරගෙන යනවා පහළට දක්වා. මම මේ සාය කොටස A ලයින් කරගන්නවා. ඉහළ ඩාට් එකේ පහළ කෙළවර ඉඳන් මම පහළට යා කර ගන්නවා. මේ පැත්තේ ඩාට් එකේ කෙළවර ඉඳන් පහළට යා කර ගන්නවා. ඉහළ ඩාට් එක දක්වා අපි මේ ඉහළ දිගේ කපාගෙන එනවා. ඔයාලට පේනවා මේ ආකාරයෙන්ම ඩාට්ස් දෙක සංගවාගෙන මේ ආකාරයට අලව ගත්තාම පහළ මෙන්න මේ වගේ කොටස් තීරු දෙකක් හිඩසක් ඇති වෙනවා. එතකොට මම ඒ යටට වෙනත් කොලයක් අලව ගන්නවා. මෙන්න මේ ආකාරයට මම කොටස් දෙක අලව ගත්තා. එතකොට මම පහළ ෂේප් එක මේ ස්කර්ට් එකේ තියෙන ආකාරයට කපා ගන්නවා. එතකොට මම A line සාය මුලින්ම හදලා අවසానයි. දැන් ඒක තමයි මම රෆල් එකක් විදිහට රෆල් ස්කර්ට් එක විදිහට හදාගන්නේ. ඒ වගේම මෙතන සයිඩ් සීම් එකෙන් මම ඉහළට අඟලක් ලකුණු කරනවා. අඟලක් ලකුණු කරලා මං ස්කර්ට් එකේ මැද හරියේ ඉඳන් ඒ අඟල ලකුණු කරගත්ත තැනට ඔය ආකාරයට ලකුණු කරලා මේ කොටස කපලා ඉවත් කරනවා. ඒ වගේම මේ සයිඩ් සීම් එකනොත් මම අඟලක් ලකුණු කරලා මැද සිට අඟල ලකුණු කරගත්ත තැනට යා කරලා මේ කොටස කපලා ඉවත් කරනවා. ඔයාලට පේනවා ස්කෙච් එකේ දැන් මේ ආකාරයට ස්කර්ට් එකේ කොටසත් එක මත එක ඕවර්ලැප් වෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට මෙතන ගවුම උස මේ හරියට තිබුණට මෙන්න මේ සීමාව අපේ ඇතුළත අපේ කකුල් පේන විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක ඔයාලට කොටට අවශ්‍ය නම් මේක තවත් කොට කරලා ගන්න පුළුවන්. මම මේක මෙන්න මෙතන රෆල් එක දෙක එකට ක්‍රොස් වෙන තැන මගේ නී ලෙවල් එක හරියට තමයි අරගෙන තියෙන්නේ. එතකොට මම වේස්ට් එකේ ඉඳන් නී ලෙවල් එකට අඟල් 20ක් කියලා මම උස ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ කොටස. මේක තමයි දැන් මගේ ස්කර්ට් එකේ උඩ කොටස. එතකොට මෙතන තමයි මගේ රෆල් එක තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස මම මෙතනට උස ප්‍රමාණය මම මේකේ මාක් කරගන්න අවශ්‍යයි. මම හිප් ලයින් එක මෙන්න මෙතන කියලා හිතුවොත් හිප් ලයින් එකේ ඉඳන් පහළට මම මේක ලකුණු කර ගන්නවා. මම හිප් ලයින් එකේ ඉඳන් අඟල් 8ක් පහත් කරනවා. එතනින් මම ලකුණක් දා ගන්නවා. එතකොට මෙතන 8 මෙතන 16 අඟල් 8ක් පහලින් තමයි මෙතන සලකුණු කරගත්තේ. එතකොට මම අනිත් පැත්තේ මෙතන කෙළවරට තමයි මගේ මේක ඕවර්ලැප් වෙලා මෙන්න මේ ආකාරයට යන්නේ. එතකොට මම එතන ඉඳලා මෙන්න මේක දිගේ මගේ මෙන්න මේ ෂේප් එක ඇඳ ගන්නවා. මේ අයිනේ ඉඳලා මෙතන මම හිප් එකේ ඉඳන් අඟල් 8ක් පහත් කරපු තැන දක්වා මෙන්න මේ ෂේප් එක ඇඳ ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට තමයි මම මෙන්න මේ හැඩය ඇඳගත්තා. ඊළඟට දැන් මම මෙන්න මේ රෆල් එකේ හැඩය ඇඳ ගන්නවා. එතකොට ඔයාලට මම කිව්වා මෙතන මම නී ලෙවල් එකට වඩා චුට්ටක් පහළට අඟල් වේස්ට් එකේ ඉඳන් අඟල් 20ක් පහළින් තමයි සලකුණක් මෙන්න මේ ආකාරයට දාගත්තේ. එතකොට මම නැවතත් ඉනේ ඉඳලා මෙන්න මේ හැඩය එනකන් මගේ හෙම් ලයින් එක දක්වා මෙන්න මේ හැඩයට ලයින් එකක් ඇඳගෙන යනවා. හොඳින් බලා ගන්න මම කොහොමද අඳින්නේ කියලා. ඔයාලට පේනවා දැන් මම ලයින්ස් දෙකක් ඇඳගෙන තියෙනවා. එතකොට මෙන්න මේ කොටස තමයි මගේ රෆල් එක සාදා ගන්න කොටස. මෙන්න මේ කොටස මම වෙනම කපලා ගන්නවා. මේ කොටස මම වෙනම කපලා ගන්නවා. එතකොට මම මේ කොටසින් රෆල් එක හදා ගන්නවා. එතකොට මම මේ කපාගත්තු කොටස අනෙක් පැත්තට හැරෙවුවාම මගේ මේ පැත්තේ කොටසත් කැපිලා එනවා. එතකොට අපි ඒක ෆැබ්‍රික් එක කපද්දි මේ කොටස් දෙක එකට තියලා කපා ගන්නවා. අපි මේ කොටස් දෙක කපලා වෙන් කරගමු. මෙන්න මේ කොටස් දෙකේ මම මෙතන ලියා ගන්නවා සයිඩ් සීම් කියලා. ඒ වගේම මෙතන මම වේස්ට් එක කියලා ලියා ගන්නවා. ඊළඟට මම මේක කුඩා කොටස් කැබලි වලට කපලා වෙන් කර ගන්නවා. බලාගන්න මම කොහොමද කපාගන්නේ කියලා. මම මුලින්ම මේකේ කොටස් ටික ඇඳ ගන්නවා.
මම මේ කොටස් වල නම්බර්ස් දාගන්නවා මොකද අපිට මේක සමහර විට කපද්දී අපි මෙතනින් වෙන් කරන්නේ නැහැ. වෙන් වුණොත් අපිට මේ කොටස් පටලැවෙන්න පුළුවන්. ඒ නිසා අපි නම්බර් එකක් දාගන්නවා. මෙන්න මේ කපාගත්තු කොටස අපි මෙන්න මේ ආකාරයට ඈඩ් කරගන්නේ අපි වෙනත් කොලයක් මත අලව ගන්නවා. එතකොට අපි මෙන්න මේ පහළ කොටස් ටිකේ කොටස් අතර තියෙන දුර වැඩිපුර සහ ඉහළට යන්න අපේ ප්‍රමාණය අඩු වෙන ආකාරයට තමයි මම මේ රෆල් එක ඈඩ් කරලා අලව ගන්නවා. මම ඔයාලට අලවලා මෙන්න මේ ප්‍රමාණයන් අතර තියන්න ඕන ප්‍රමාණයන් ටික සලකුණු කරලා දෙන්න. හොඳින් බලා ගන්න. මෙන්න මේ කොටස් ටික මෙන්න මේ ආකාරයට තමයි මම අලව ගත්තා. මේ අතර තියෙන දුර ප්‍රමාණය මම මෙතනට ගත්තා 3.5ක් කියලා. එතකොට මෙතන තමයි මගේ සයිඩ් සීම් එකේ උස. මොකද මම පිටුපස පළුවත් එක්ක ඇටච් කරනකොට මම මෙතනින් තමයි ඇටච් කරන්නේ. ඒ නිසා මම පිටුපස පළුවේ දිග මැනගත යුතු වෙනවා. ඉදිරිපස පළුවේ දිග මැනගත යුතු වෙනවා. එතන 12.5ක් තමයි තියෙන්නේ. එතකොට මම මෙතනටත් කුඩා රැල්ලක් තියලා තියෙනවා. එතකොට අන්න ඒ ස්පේස් එකේ මෙන්න මේ ලයින් එක දිගේ මම 12.5 ලකුණු කරගත්තා. එතකොට මේ 12.5 ඉඳන් තමයි මම මෙතන හැඩය ඇඳගෙන යන්නේ. ඔයාලට පේනවා මෙතන මේ උල වගේ තියෙන ෂේප් එක කැපිලා යන විදිහට මේ කෙලවරට තමයි ඊට සම්බන්ධ වෙලා තියෙන්නේ හැම කොටසකම. ඒ වගේම මෙතනට අඟල් 3.5ක් ඈඩ් කරලා තියෙනවා. මෙතනට අඟල් 3ක් ඒ වගේම මෙතනටත් අඟල් 3ක් ඊළඟට අඟල් 2.5 2 ආයමත් මෙතනට 1.5ක් මෙතනටත් 1.5ක් මෙතනට අඟලක් විදිහට තමයි මම ලකුණු කරගත්තේ. ඊළඟට මම මේකේ ඇතුල් පැත්ත මෙන්න මේ ආකාරයට තමයි කැපිලා තියෙන්නේ. අපි මෙන්න මේකෙන් අපිට එතකොට කොටස් දෙකක් කපා ගන්න අවශ්‍ය වෙනවා. මම මේක මේ ආකාරයට මේ ඉර දිගේ කපාගෙන වෙන් කර ගන්නවා. එතකොට අපි මෙන්න මේ සාය කොටසේ වටේට මෙන්න මේ රෆල් එක අයින දිගේ ඇටච්. ඉතින් ඇත්තට මේ කඩා හැලෙන රෙද්දකින් කපා ගත්තට පස්සේ අපිට ඉතාමත්ම ලස්සනට මේ ටික රැවි වෙලා පහළට කඩා හැලෙන ලස්සන පෙනුම තියෙනවා. පිටුපස පළුවත් මම මෙන්න මේ ආකාර ඩාට් එක දක්වා මෙන්න මේ ඉර ඇඳගත්තා. මම මෙතන පහළ හෙම් එකේ ඉඳන් ඩාට් එක දක්වා කපා ගන්නවා. මෙතන ඩාට් එකත් මම අලව ගන්නවා. එතකොට මගේ මෙතන ඩාට් එක නැහැ. මෙන්න මේ වැඩි වෙන ප්‍රමාණය යටින් මම කොලයක් අලව ගන්න. මෙන්න මේ ආකාරයට කොළ තීරුවක් මම අලවගෙන මම මේකේ පහළ වාටයෙන් අඟලක කොටසක් ඉහළට ලකුණු කරලා ඒ කොටස මම කපලා ඉවත් කර ගන්නවා. එතකොට මෙන්න මේ ඉදිරිපස අපේ සයිඩ් සීම් එකේ ප්‍රමාණයට තමයි මම පිටුපස පළුවේ සයිඩ් සීම් එකත් මාක් කරගන්නේ. මම මෙන්න මේ ආකාරයට මට පුළුවන් පිටුපස පළුවේ සලකුණක් දාගන්න. එහෙමත් නැත්නම් අපිට මෙතන හිප් ලයින් එකේ ඉඳන් අඟල් 8ක් පහළට මාක් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සලකුණ දාගෙන මම මෙතන හැඩය ඇඳ ගන්නවා. ඇඳගෙන මම මෙන්න මේ කොටස කපලා වෙන් කර ගන්නවා. පිටුපස පළුවත් මම කොටස් කිහිපයකට වෙන් කර ගන්නවා. අපි මේ කොටස් වලින් ඉහළට කපා ගන්න. මේකත් මම නම්බර් කර ගන්නවා. මේ කොටස් මම සියල්ලම උඩ රේඛාව දක්වා කපා ගන්න. අඟල් 3කින් ඈඩ් කරගනිමින් මම මේ සියලුම කොටස් ටික කොලයක් මත අලව ගන්නවා. ඔයාලට පේනවා මම මේ ආකාරයට මම කොටස් ටික ඈඩ් කරමින් අලව ගත්තා. මෙතන මගේ පළවෙනි කොටස, ඒ කියන්නේ මෙතන සෙන්ටර් බෑක් එක. සෙන්ටර් බෑක් එකේ ඉන 1.5ක් මම තියුවා. සෙන්ටර් බෑක් එකේ අනෙක් කොටස නවලා ගත්තාම තවත් 1.5ක් එනවා. එතකොට මෙතන සම්පූර්ණ 3ක් කම්ප්ලීට් වෙනවා. එතකොට මෙතන 3ක්, ඒ වගේම මෙතනක් 3යි. හැමතැනම 3 බැගින් තියලා ඒ වගේම ඔයාලට මෙතන පේනවා සයිඩ් සීම් එක. මම සයිඩ් සීම් එකනොත් 3ක් තිබ්බා. එතකොට ඉදිරිපස සහ පිටුපස කොටස් දෙක එකට ඇටච් වෙනකොට මෙතනත් අපේ රැල්ලක් ඇති වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන උස මැනගෙන මම මේ සයිඩ් සීම් එකේ එක සමාන වෙන්න උස මැනගත්තා. ඒ ආකාරයට මම මේ රවුම ඇඳගත්තා. දැන් මම මේ කොටස කපලා වෙන් කර ගන්නවා.
ඊළඟට අපිට තියෙන්නේ මේ ස්ලීව් එක හදාගන්න. වලට පේනවා මෙතනින් මම කුඩා රැලි ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන මම පහළ කොටස රැලි ටිකක් දීලා තියෙනවා. ඒක උඩ මෙතන ෆැප් වෙලා නැහැ. මෙතන අත ටයිට් එකට තියෙන්නේ. මෙතනින් විතරයි අපිට ෆෆ් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේක පොඩි ප්ලේයාඩ් එකක් මේ ස්ලීව් එකේ පහළ කොටසට මම දීලා තියෙනවා. ඉතින් මම ස්ලීව් එකත් ඇඳගෙන තියෙනවා. ඔයාලකට මගේ ගවුම සඳහා මූලික පත්‍රම බැලුවහම ඔයාලට මේ ස්ලීව් එකත් හදා ගන්න පුළුවන්. එතකොට මම මේකේ උඩට යම් කිසි රැලි ප්‍රමාණයක් දෙන්න අවශ්‍ය නිසා මම ස්ලීව් එක ඇඳගත්තා. මෙතන කුඩා හිඩසක් තියලා. මම මේකේ අඟලක් ඉහළට ඔසවනවා. අඟලක් ඉහළට මාක් කරලා මම මෙන්න මේ ස්ලීව් එකේ මැද හරිය දක්වා මේ හැඩය ඇඳ ගන්න. ඔය විදිහට ඇඳගෙන මම මේ ස්ලීව් එක දැන් කොටස් දෙකකට තමයි තියෙන්නේ. මෙන්න මේ උඩ කොටසේ උස ප්‍රමාණය අරගෙන මම කපල වෙන් කර ගන්නවා. ස්ලීව් එකේ මෙතන ඉඳලා මම උස මැන ගන්නවා අඟල් 6ක් කියලා. එතකොට මේකේ ස්ලීව් එකේ සම්පූර්ණ අත දිග තියෙන්නේ. ස්ලීව් එකේ සම්පූර්ණ අඟල් 12න් මම අඟල් 6ක් මාක් කර ගන්නවා. මේ කොටස මම කපල වෙන් කර ගන්නවා. උඩ කොටස මේ ආකාරයට කපල ගන්නවා. පහත් කොටස මම වෙන් කරලා අරගෙන කුඩා කොටස් කීපයකට කපලා වෙන් කරනවා. මේකත් මේ ආකාරයට මම වෙන් කර ගන්නවා. ලයින්ස් දෙකේ මම කපලා වෙන් කර ගන්නවා. සම්පූර්ණ කොටස් වෙන් වෙන ආකාරයට තමයි කපා ගන්න. මේ ආකාරයට සියලු කොටස් ටික මම ඈඩ් කරලා අලව ගන්නවා. මම මෙතන තමයි ස්ලීව් එකේ මැද නැම්ම වෙන්නේ. එතකොට නැම්මේ ඉඳලා අඟල් කාලක් මෙතනට අඟලක් ඈඩ් කරලා තමයි මම ඇලෙව්වේ. ඒ වගේම මම මේකේ ස්කෙච් එකට අනුව ගොඩාක් රැලි දීලා නැහැ. මෙතන ස්ලීව් එකේ නම් මේ කොටස දක්වා මෙතන පහළ කොටසේ මම ලොකු රැලි ප්‍රමාණයක් දුන්නේ නැහැ. ඒ නිසා මම මෙතන අඟල් කාල නැම්මට නිසා මෙතන අනෙක් කොටසත් එකතු වෙදී අඟල් භාගයක් ප්‍රමාණය එනවා. මෙතනට අඟල් භාගය බැගින් සෑම කොටසටම අඟල් භාගයක් තියුවා. පහළට අඟල් දෙකක් බැගින් මම කුඩා ප්‍රමාණයක් ෆ්ලෙයාඩ් කරගත්තා. ඊළඟට මම මේ කොටස මෙතන මම නැම්මට තියනවා. ඒ වගේම මෙතන සයිඩ් ස්ලීව් එකේ සයිඩ් එකේ මම අඟලක් වැඩිපුර තියුවා. එතකොට මෙන්න මේ විදිහට අපි මේ කොටස ගැදර වෙලා මේ ඉහළ උඩ කොටස මත මෙතනින් ඇටච් වෙනවා. ඒ වගේම මෙතන කුඩා ප්‍රමාණයක් උඩින් ගැදර වෙනවා. එතකොට මම දැන් සියලුම බ්ලොක් කොටස් ටික හදාගෙන අවසానයි අපි බලමු මේක කොහොමද රෙද්දේ මත ඇඳලා කපාගන්නේ කියලා. මෙන්න මේ ඩ්‍රෙස් එක කපා ගන්න මම මෙන්න මේ මැටීරියල් එක තමයි ගත්තේ. මේක ලිනන් කියන මැටීරියල් එකකට තමයි අයිති වෙන්නේ. එතකොට ගොඩාක්ම සොෆ්ට් ඒ වගේම මේක කඩා හැලෙන ගතියක් මේ විදිහට තියෙනවා. ඉතින් අපි මේ ඩ්‍රෙස් එක කපා ගැනීමට අපි රෆල් එකක් යොදා ගන්න නිසා අනිවාර්යයෙන්ම කඩා හැලෙන මැටීරියල් එකකට යන්න ඕන. ඔයාලට මේක විස්කෝස් මැටීරියල් එකක් වුණත් බබල් යෝජට් වගේ මැටීරියල් එකකට පවා ඔයාලට යන්න පුළුවන්. එතකොට මම මේක 60 පළල තමයි තියෙන්නේ. 60 පළලෙන් යාර 2.5ක් අරගෙන තියෙනවා. අපි බලමු දැන් මේක කොහොමද කපා ගන්න කියලා. මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා සෙල්වේජ් එක. මම කොටස් දෙක මේ ආකාරය දෙකට නැමෙන ආකාරයට කොටස් දෙක තියාගෙන තියෙනවා. ඒ මත මම මේ කොටස් ටික මෙන්න මේ ආකාරයට තමයි එලාගෙන තියෙන්නේ. මොකද අපිට මේක මුලින්ම කපා ගන්න කලින් අපිට මේ කොටස් අපි එලලා බලන්න ඕන මොන විදිහටද අපිට කපා ගන්න පුළුවන් ඉන්නේ. අපි රෙදි පිරිමැහෙන විදිහට අපි මේක කරගන්න අවශ්‍යයි. එතකොට අපි මුලින්ම මම මේ ඉදිරිපස කොටස් දෙකක් කැපෙන ආකාරයට ඒ වගේම මේක මම ග්‍රේන් ලයින් එකක් ඇඳලා සෙල්වේජ් එකට සමාන්තරව තමයි මේ කොටස තියෙන්න අවශ්‍ය. ඒ වගේම පිටුපස පළුව මම මෙතන සෙන්ටර් බැක් එක සීම් එකක් එන විදිහට සෙල්වේජ් එකට තමයි මම තියලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ ස්ලීව් එකේ රෆල් එකේ කොටස අපි මෙතන නැම්මට කියලා තමයි ගන්න ෆෝල්ඩ් කරලා. එතකොට මම මේ කොටස මෙන්න මෙතනින් මේ නැම්මට තියලා මේ ආකාරයට කපා ගන්නවා අඟල් භාගය බැගින් තියාගෙන ඒ වගේම ස්ලීව් එකත් අපි මෙතන නැම්මට තමයි තියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේ ස්ලීව් එක මම මේ අතට එක කොටසක් කපා ගන්නවා. මේක නැවතත් මේ අතට හරවලා මෙතන කොටසට දාලා ස්ලීව් එකේ කොටස් දෙකම
මම මේ ආකාරයට කපා ගන්නවා. ඊළඟට අපේ මෙන්න මේ කොටසේ ස්ලීව් එකේ මට තවත් කොටසක් අවශ්‍යයි අනෙක් ස්ලීව් එක සඳහා. මම මේ කොටස මෙතනට තියලා මේ ආකාරයට තවත් කොටසක් කපා ගන්නවා. මොකද මේ කොටසෙන් මට කොටස් දෙකක් කපා ගන්න අවශ්‍ය නිසා. ඒ වගේම ඉදිරිපස පළුවෙත් මම මෙන්න මේ ආකාරයට මෙතනින් කොටස් දෙකක් කපා ගන්නවා. හැම විටම අපි ග්‍රේන් ලයින් එක සෙල්වේජ් එකට සමාන්තරව තමයි තියන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟ කොටස් ටික මම මෙන්න මේ ආකාරයට එලා ගන්නවා. දැන් මේ තියෙන මගේ පිටුපස කොටස. එතකොට පිටුපස කොටස මම සෙන්ටර් බෑක් එක සීම් එකට තමයි මේ ආකාරයට තියන්නේ. මම මේ කොටස මේ පැත්තට හරවලා ගන්නවා. මගේ ඉන පැත්ත අඩුයි. ඒ නිසා මට එතන රෙදි කොටස ඉතිරි නිසා මම එතනින් පළල් පැත්ත පහළ පැත්තට හැරවගෙන ওই ආකාරයට මම තියා ගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මේ පිටුපස පහළ රෆල් එකේ කොටස. එතකොට මෙතන තමයි මගේ සෙන්ටර් බෑක් එක තියෙන්නේ. එතකොට මම මෙතන සෙන්ටර් බෑක් එක ගාව සීම් එකක් එන්නේ නැති විදිහට තමයි නැම්මට තියාගත්තා. මෙතන සයිඩ් සීම් එක තියලා තියෙනවා. මෙතන සයිඩ් සීම් එක මේ පැත්තේ තියෙනවා. සයිඩ් සීම් එකට අඟල් භාගයක් මම සොයින් ඇලවන්ස් එක තියාගෙන තමයි කපා ගන්නෙ. ඊළඟට ඔයාලට පේනවා මෙතන මම මගේ රෆල් එකේ කොටස තියාගෙන තියෙනවා. එතකොට මේ සයිඩ් සීම් එකට අඟල් භාගය බැගින් තියාගෙන වටේටත් අඟල් භාගය බැගින් තියාගෙන මේ කොටස කපා ගන්නවා. එතකොට මගේ මෙතනින් රෙදි කොටසක් ඉතුරු වෙනවා. මීටර 2.5 යාර 2.5ක් ගත්තා. මෙතන යාර 2.5න් මෙතන කොටසක් මගේ ඉතුරු වෙන නිසා මම මේ ඉදිරිපස කොටස් දෙකට මේ ආකාරයට මම කොටස් දෙකක් කපාගෙන තියෙනවනේ. ඒ කොටස් දෙකට ලයිනින් කොටස් දෙකක් කපා ගන්නවා. එතකොට මම ඉදිරිපස පළුව ඩබල් කරලා තමයි අරගන්නේ. ඒකෙන් මට ඇඳුමට ශක්තිමත් බවක්. මොකද මේක ටිකක් දුහුල් මැටීරියල් එකක් නිසා මට හිතුණා ඉදිරි කොටස මෙතන රෙදි වැඩිපුරක් තිබුණ නිසා අපිට ලයිනින් කොටසක් දාගත්තා නම් හොඳයි කියලා. අපි මේ ආකාරයට මේ කොටස් ටිකත් කපා ගමු. මෙන්න මේ ආකාරයට පිටුපස සහ ඉදිරිපස රෆල් එකේ කොටස් ටික මම කපා ගත්තා. අඟල් භාගය බැගින් සොයින් අලවන්ස් එක වටේට තියාගෙන තමයි මම මේ හැම තැනම කපා ගත්තේ. හැම කොටසක්ම මම කපා ගත්තේ අඟල් භාගය බැගින් සොයින් අලවන්ස් එකක් තියාගෙන. එතකොට අපි මෙන්න මේකේ මෙන්න මේ ආකාරයට ඇටච් කරගන්න අවශ්‍යයි. මේ ආකාරයට මුලින්ම බ්ලොක් එකේ කොටස් ටික ඉවත් කරගෙන මම මේ පිටුපස කොටස දිගහැර ගන්නවා. මේ තියෙන පිටුපස මැද. එතකොට මම මෙතන කට් මාක් එකක් දාගෙන තියෙනවා සෙන්ටර් බෑක් එකේ. එතකොට මම මේ කොටසේ මේ සයිඩ් සීම් එකට එන කොටස මේකට තියලා ඇටච් කරගන්න අවශ්‍යයි. මේ කොටස් දෙක මම මෙතනින් ඇටච් කරගන්න අවශ්‍යයි. හොඳ පිට පැත්තට තියලා තමයි මම පින් එකක් ගහගන්නේ. පිටුපස පැත්තේ අනිත් කොටසට මම මේ කොටස ඇටච් කරගන්නවා. එතකොට මේක තමයි මගේ සාය ඉදිරිපසට එන රෆල් එකේ කොටස. වලට පේනවා මෙන්න මේ ආකාරයට ලස්සන රැල්ලක් දිස්සනවා මේ. ඒ වගේම පිටුපස පළුවෙත් මෙන්න මේ ආකාරයට ලස්සන රැල්ලක් ඇති වෙලා තියෙනවා. ඉදිරිපස සාය කොටසත් මම මේ ආකාරයට අඟල් භාගය බැගින් සොයින් අලවන්ස් එක තියාගෙන සයිඩ් සීම් එකට සහ වේස්ට් එකට මේ වටේට අඟල් භාගය බැගින් තියාගෙන තමයි කපාගෙන තියෙන්නේ. එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා. මේක එක කොටසක්, මේ අනිත් කොටස. මේ ආකාරයට තමයි එක මත එක කොටස් දෙක එන්නේ. එතකොට අපි මේ රෆල් එකේ කොටස අපි මෙන්න මේ ආකාරයට ඇටච් කරගන්නවා. මේක වටේට අපි මේ ආකාරයට ඇටච් කරගන්නවා. එතකොට අපි මේ කොටස පිටුපස කොටස සහ ඉදිරිපස කොටස් දෙක ඔක්කොම දැන් ජොයින් කරලා අවසන් වෙලා සායත් මහල අවසන් වෙලා තමයි අපි මේ කොටස අල්ලගෙන යන්නේ. අපි ඩාට්ස් ලකුණු කරගන්නවා. ඩාට් එකේ පහළ මැද ඉර දිගේ මාක් එකක් දාගන්නවා. අපි බ්ලොක් එක ඉවත් කරමින් අපේ මේ පින් එක තියෙන තැන ඇතුළතින් ඩාට් එක මාක් කරගන්නවා. අපි ඉදිරිපස කොටසේ ඩාට් එක ලකුණු කරගන්නවා. බස් පොයින්ට් එකේ ඉඳන් අඟල් 1.5ක් ඈත් කරලා තමයි අපි ඩාට් එක මහගන්නේ. අපි එතනින් පින් එකක් ඇතුල් කරගන්නවා. අපි ඩාට් එකේ කෙළවරවල් දෙකේ සලකුණක් සයිඩ් සීම් එකේ ඇඳ ගන්නවා. ලයින් කොටස් දෙකෙත් අපි ඩාට් එක ලකුණු කරගන්න ඕනේ. ඒ වගේම ස්ලීව් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. අඟල් භාගය බැගින් සොයින් අලවන්ස් එක තියාගෙන කපාගෙන තියෙනවා. අත වටේට අපේ රෆල් එකේ කොටස් දෙකකුත් කපාගෙන තියෙනවා. මේ ආකාරයට ස්ලීව් එකේ මැද මම කට් මාක් එකක් දාගෙන තියෙනවා.
කරවටයට අඟල් 1.5 බැගින් බයස් පටියක් කපාගෙන තියෙනවා. අපි බලමු මේ කොටස් ටික කොහොමද මසා ගන්න කියලා. මුලින්ම අපි පිටුපස මැද මුට්ටු කර ගන්නවා. පිටුපස ඩාට්ස් මසා ගන්නවා. පිටුපස කරවටේටම බයස් පටියක් තියලා මසා ගන්නවා. කට් මාක් කිහිපයක් දා ගන්නවා කරවටේට. අටින් එකකට අවුට්ලයින් එකක් ගන්නවා. ඉදිරිපස හොඳ පිට මත මගේ ලයිනින් කොටස තියාගෙන මම කර දිගේ මහගෙන එනවා. මේ වගේ එකම වර්ණයේ කොටස් තියෙන විට ඔයාලා මේ හොඳ පිට පැත්තේ මාක් එකක් දාගන්න මේ ආකාරයට. අනෙක් හොඳ පිට පැත්ත මතත් මම ලයිනින් කොටස තියලා මසා ගන්න. ලයිනින් කොටස මතට අපි අවුට්ලයින් එකක් මහගෙන යනවා. අනෙක් කොටසෙත් ලයිනින් එක මතට අවුට්ලයින් එක මහගෙන යනවා. මම මේ කොටස් දෙක දැන් මේ ආකාරයට හරවලා ගන්නවා. අපිට පුළුවන් මේක අයන් කරලා ගන්න නැත්නම් පින් එකක් රඳවලා ගන්නත් පුළුවන්. එතකොට අපි මෙන්න මේ ආකාරයට ඉදිරි කර කොටස් දෙක හදා ගන්නවා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ ලයිනින් කොටස මත මම මේ ආකාරයට අපේ ඩාට්ස් වල පොයින්ට්ස් ලකුණු කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්ට තමයි මම ඩාට් එක මහන්න අවශ්‍ය. අපේ ඩාට් එකේ මැද ඉර දිගේ මම මුලින්ම මේ ලයිනින් කොටස් සහ අපේ ෆේස් ෆැබ්‍රික් කොටස මේ ආකාරයට එකට ඇටච් වෙන විදිහට මම මේකේ නැස්මක් මහගෙන යනවා. මේ ආකාරයට ස්ටිච් එක මහගෙන ගිහිල්ලා මම මෙන්න මේ නැම්ම දිගේ නමා ගන්නවා. නමාගෙන මම මේ කට් මාක් දෙක එකට හමු වන විදිහට එහෙම නැත්නම් අපි ඩාට් එක අපි ලකුණු කරගත්ත ඉර කෙලින් අපි මේ පොයින්ට් එක දක්වා මහගෙන යනවා. මේ ඉර මැසීම තුලින් අපේ ලයින් ඇතුලේ කොටස එළියේ කොටස හරියටම මේ නැම්මෙන්ම අපිට ඩාට් එක මහලා අවසන් කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේක මෙහුවේ නැත්නම් ඇතුල් කොටස ඩාට් එක ඇටච් වෙන්නේ නැතුව, ඒ කියන්නේ එකට සෙට් වෙන්නේ නැතුව අහු වෙන්න පුළුවන්. අපි අනෙක් කොටසෙත් ඒ ආකාරයටම ඩාට් එක මහ ගන්නවා. ඉන්නට අල්ලන කොටසේ මම උඩ කොටස සහ ලයිනින් කොටස එකට ඇටච් වෙන විදිහට නැවුමක් මහගෙන යනවා. අඟල් 1.5ක් පළල පටියක් කපාගෙන මම ඒක හීන් පටියක් විදිහට මහ ගන්නවා ගැට ගහ ගන්න පුළුවන් විදිහට. ඒ ආකාරයට තවත් පටියක් අපි මසා ගන්නවා. අඟල් 14ක් දිගට තමයි මේ පටි කොටස් දෙක මම කපාගත්තේ. ඔයාලට මේක කැමති විදිහකට කැමති දිගක් ගන්නත් පුළුවන්. මේක මම මෙතන ඉදිරිපස මේ කොටස් දෙක එකට ගැට ගහන්න තැනට තමයි මේ පටිය දෙක මම ඇටච් කරගන්නේ. එතකොට මම මේ කොටසේ එළියට එන කොටසට මේ ආකාරයට මේ පටි කොටස මම මේ ඇතුලෙන් තියාගෙන මම මේ කොටස මේ ආකාරයට නවනවා. නමාගෙන මේ පටි කොටස ඇතුළට තියාගෙන අඟල් භාගෙ මෙහුම් වාසියට මහගෙන එනවා. අඟල් භාගෙ මෙහුම් වාසියට මහගෙන එනවා. ඒකට මේ කොටස මම එළියට මේ ආකාරයට හරවල ගන්නවා. ඇතුළු පැත්තට එන කොටසෙත් මම මේ ආකාරයට අඟල් භාගෙට මහ ගන්නවා. මේ ආකාරයට මම ඇතුල් පැත්තට බටන් හෝල් එකක් මහගෙන බටන් එකක් තමයි මේකට ඇටච් කරගන්නේ. දැන් මම මේකේ ෂෝල්ඩර් එක ජොයින් කරගන්නවා. මේ ඉදිරිපස කොටස් දෙක මත පිටුපස ෂෝල්ඩර් එකේ හොඳ පැත්ත මම මේ ආකාරයට තියලා මෙන්න මේ ඉදිරිපස ලයිනින් කොටස මම මේ ආකාරයට පිටුපස කොටස මතට හරවල තියාගෙන මම උඩ අඟල් භාගෙට මහගෙන මේ විදිහට මම අරවල ගන්නවා. එතකොට අපේ මෙතන ෂෝල්ඩර් එකේ සීම් එකක් අපිට පේන්නේ නැහැ. මේ ආකාරයට නීට් එකට ගන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙත් මම පිටුපස කොටස මේ ආකාරයට තියලා ලයිනින් කොටසෙන් පිටුපස කොටස මේ විදිහට වහගෙන අඟල් භාගෙට මහගෙන යනවා. දැන් අපි ස්ලීව් එක හදාගමු. ස්ලීව් එකේ උඩ කොටස වටේ මම මැහුමක් මහගෙන යනවා. මේ ආකාරයට මසාගත්තු නූල් කොටස මම මේ විදිහට අත මුදුන ටික රැලි කර ගන්නවා. අපි අත මුදුන ටිකට තමයි මේ ආකාරයට රැලි ටික දෙන්නේ. පහළ අත වටේට අල්ලන රෆල් පටිය මම යට වාටිය මෙන්න මේ ආකාරයට ඉතාමත්ම සිහින්ව අටෙන් එකකට නමාගෙන මහගෙන යනවා.
ආකාරයට රෆල් එක මම වාටිය මසා ගන්නවා. ඊළඟට මම මේකේ උඩ අඟල් භාගයට මෙහෙමක් මහගෙන යනවා. මේක ස්ලීව් එකට ගැද කරමින් තමයි මම මේක අල්ලගන්නේ. උඩත් මම ස්ටිච් එකක් මහගෙන යනවා. ස්ලීව් එකේ මම මෙතන පහළ කට් මාක් එකක් දාගත්තා. එතකොට ස්ලීව් එකේ මැදට රෆල් එකේ හරි මැද මේ ආකාරයට තියාගෙන මම පින් එකක් රඳව ගන්නවා. මගේ ස්ලීව් එකේ ප්‍රමාණයට පහළ ස්ලීව් එකේ ප්‍රමාණයට තමයි මම මේක රැලි කරගන්නේ. එතකොට මම ලොකු රැලි ප්‍රමාණයක් දුන්නේ නැහැ. ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි දුන්නේ. මේ ප්‍රමාණයට තමයි මේක රැලි කරගන්නේ. අපි සයිඩ් සීම් එකට රැලි දෙන්නේ නැහැ. මේ මැද ටිකට තමයි රැලි ටික දෙන්නේ. සමානව විහිදලා යන ආකාරයට තමයි අපි මේ රැලි ටික හදා ගන්න ඕන. අඟල් භාගයට මම මහගෙන යනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපේ ස්ලීව් එක අපට පේන්නේ. අපි ස්ලීව් එකේ මැද කට් මාක් එකක් දාගෙන තියෙනවා. අපි එතන උරහිස මුදුනට තියලා අංගවලක වටේ අත අල්ලගෙන යනවා. මේ ආකාරයට ස්ලීව් එක අල්ල ගන්නවා. මෙන්න මේ ආකාරයට ඩ්‍රෙස් එකේ ඇඳාම අපේ වම් පැත්ත කොටසේ මගේ අනිත් බෙල්ට් කොටස මම මෙතන මැහුම් වාසිය අතහැරලා අඟලක් ඉහළින් තියාගෙන සයිඩ් සීම් ඇටච් කර ගන්නවා. අපි ඩාට් එකක් මේ ආකාරය පහළ පැත්තට තමයි නමාගන්නේ. මේ ආකාරයට මසාගෙන අපි සයිඩ් සීම් එක ඔලොප් පිටුපස සාය කොටසේ අපි සීම් එක එකට මුට්ටු කරගන්න. මේ කොටස මතට මම මෙන්න ඉදිරිපස මේ සයිඩ් සීම් එක ඇටච් කරගන්නවා. මෙන්න මේ ආකාරයට මම සයිඩ් සීම්ස් ටික අපි ඇටච් කරගෙන ඔලොප් කරගත්තා. ඊළඟට මම මෙන්න මේ ආකාරයට අපේ රෆල් එකේ කොටස් අරගෙන මම දැන් පින් එකක් ගහගෙන තිබුණා සයිඩ් සීම් වලට. සයිඩ් සීම් ඇටච් කරගන්න ඕන නිසා මම දැන් මේ හොඳ පිටවල් දෙක තමයි එකට මේ ආකාරයට තියාගත්තේ. හොඳ පිටවල් දෙක මේ ආකාරයට දෙපැත්තට තියලා මම අඟල් කාලට මහගෙන යනවා. මේ ආකාරයට අඟල් කාලට වසාගෙන මම මේක කන පිට පැත්තට මේ ආකාරයට මේ කොටස ගන්නවා. අරගෙන මේ ඇතුලින් අපිට පේනවා දැන් අඟල් කාලයේ මැහුම් වාසිය මේ ඇතුලින් තියෙනවා. අපි මේ අයින දිගේ මහගෙන යනවා. ඊළඟට මම මේ රෆල් එක දිගේ අටින් එකට කුඩා ප්‍රමාණයට නවාගෙන අයින දිගේ හීනියටම මහගෙන එනවා. පුළුවන් තරම් අපි සිහින්ව තමයි මේක නවාගෙන මහගන්නේ. මේ ආකාරයට මසාගත්තු රෆල් එක ඔයාලට පේනවා. හරිම අපිට පරිස්සමෙන් හිමින් නීට් එකට මහ ගන්න ඕන. මේක මම මේ සාය කොටස වටේට තියලා අල්ල ගන්නවා. එතකොට මෙතන මගේ සයිඩ් සීම් එක තියෙනවා. මෙන්න මේ සයිඩ් සීම් එකට මේ රෆල් එකේ සයිඩ් සීම් එක තනි ඉරකට සෙට් වෙන ආකාරයට මම මේක තියා ගන්න ඕන. මම මේක මේ අතට තියාගෙන මේක පින්ස් කිහිපයක් ගහ ගන්නවා වටේට. මෙතන සාය කොටසේ මගේ ඉන්නට අල්ලන කොටස අඟල් භාගේ මැහුම් වාසිය අතහැරලා තමයි මම මේක දිගේ මහන්න පටන් ගන්න. පිටුපස සෙන්ටර් බැක් එකට මේ ආකාරයට රෆල් එකේ මම කට් මාක් එකක් දාගත්තා. එතන හරි මැද මේ ආකාරයට සෙට් වෙන්න ඕනේ. අපි මේක රෆල් එක අපේ සාය කොටස වටේ අල්ලගනිද්දී මේ ආකාරයට තමයි තියෙන්නේ. අපි මේ ඇතුළ වටේම ඔලොක් කර ගන්නවා. ඊළඟට මම මේ සාය කොටස ඉන වටේට මගේ ඇඟ කොටස අල්ලගෙන යනවා. මම මෙතන අඟල් භාගයක මැහුම් වාසිය ඉතුරු කරලා තමයි ගත්තේ. මම ඒක මේ විදිහට ඇතුළට නවලා මේ කොටස මෙතනින් තියලා අඟල් භාගයට මහගෙන එනවා. හරියටම සයිඩ් සීම් දෙක එකට සාය කොටස සහ ඇඟ
කොටසේ සයිඩ් සීම් දෙක එකට තියෙන ආකාරයට මුලින්ම මම පින්ස් ගහ ගන්නවා. පින්ස් ටික ගහගෙන තමයි මම මේක වටේට මහගෙන යන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අපි මසාගත් පසු අපේ ඩ්‍රෙස් එක පේන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ ඩ්‍රෙස් එක කරගන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් අද ලෙසන් එක තුළ ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මට මේ ස්කෙච් එක මේක පෙන්නන්නම්. මෙන්න මේ කොටසේ ඔයාලා මෙතනින් කකුල පේන්න අකමැති අය ඉන්නවා. එහෙම අයට පුළුවන් මේකේ තව චුට්ටක් ඔයාලට පහත් කරලා කපා ගන්න. එතකොට ඔයාලට මෙතනින් ඔයාලගේ දණහිස පෙනෙන්නේ නැති ආකාරයට මේ පැටර්න් එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපට පාටි එකක් සඳහා බොහෝ ගැලපෙනවා. පාටි එකට අඳින්න පුළුවන්. අපිට සාමාන්‍ය ගමනට අඳිනවා නම් ඔයාලට මේක printed material එකකින් කරගන්න පුළුවන්. හරිම ලස්සනයි. විස්කෝස් වගේ materials වලින් කරගත්තාම ඔයාලට මේක ලස්සන dress එකක් වෙනවා. ඉතින් මම හිතනවා අද lesson එක තුල ඔයාලට බොහෝ දැනුමක් ලැබෙන්න ඇති කියලා. මේ වගේම වටිනා දැනුම අරගෙන ඊළඟ lesson එකේ නැවත හමු වෙනකම් අදට මම නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.